සාදු 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 නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා දම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම වූ කල්යාණ මිත්‍ර වූ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අප හැමදෙනාගේ ගෞරවාදර නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, විදර්ශනා ධර්මදේශනා මාලාවේ අපි මේ වෙනකොට දේශනා 38ක් කරලා තියෙනවා. අද දැන් මේ කරන්නේ 39 වෙනි දේශනාව. එතකොට ධර්ම දේශනා 38කින් ඔබ පංච උපාදානස්කන්ධය ගැන දැන් මේ වෙනකොට ඉගෙනගෙන තියෙනවා. ඔබට මේ දේශනාවලදී පංච උපාදානස්කන්ධය විතරක් නෙවෙයි, පටිච්චසමුප්පාදය, ආයතන, ධාතු ආදී විවිධ දහම් පරයයන් ඔබට ඉගෙන ගන්න අවස්ථාව ලැබෙන්න ඇති. පින්වත්නි, අද අපි මේ කතා කරන දේශනාවේ ඔබට විශේෂ දහම් කරුණු ගණනාවක් ඉගෙන ගන්න අවස්ථාව ලැබෙයි. මේ දේශනාව සංයුත්ත නිකායේ 3 වෙනි පොත් වහන්සේ තුල කන්ද සංයුත්තේ තුල අයිති දේශනාවක්. දේශනාවේ නම පිණ්ඩෝල්්‍ය සූත්‍රය. මම හිතන්නේ මේ පින්වුතුන් මේ දේශනාව අහලා තියෙනවා මීට පෙර. පොත් වහන්සේ තුලින් කියවලත් ඇති දේශනාව, හුරු පුරුදු දේශනාවක්. භාග්‍යතුන් වහන්සේ මේ උතුම් දේශනාව දේශනා කරන කාලේ වැඩ සිටියේ ශාක්‍ය ජනපදයේ කපිලවස්තු නුවර නිග්‍රෝධාරාමේ. අතකෝ භගවා කිස්මිංචි දේව පකරණේ බික්කු සංඝං පනාමිත්වා පුබ්බන්න සමයන් නිවාසිත්වා පත්ත චීවර මාදාය කපිලවත්තුන් පිණ්ඩාය පාවිසි. කිසියම් වූ කරුණක් හේතු කරගෙන භාග්‍යතුන් වහන්සේ භික්ෂුන්ගේ අතහැරලා වැඩියා හුදකලාවේ. භික්ෂුන්ගේ අතහැරලා වැඩියා භාග්‍යතුන් වහන්සේ. භික්ෂුන්ගේට නොකියා භාග්‍යතුන් වහන්සේ වැඩියා යම්කිසි කරුණක් අරබයා. භාග්‍යතුන් වහන්සේ එහෙම අවස්ථා කීපෙකදීම කරලා තියෙනවා. භික්ෂු සංඝයාගේ යම් අකටයුතු යම් සමහර විට නොකටයුතු දේවල් භික්ෂු සංඝයා අතින් සිදු වෙනකොට අවවාද කරලා, ඒ අවවාදයේ පිළිගන්නේ නැතිකොට කිහිපවතාවක් අවවාද කරලා, එහෙමත් පිළිගන්නේ නැතිකොට භාග්‍යතුන් වහන්සේ භික්ෂුන්ගේ අතහැරලා වඩිනවා. එතකොට ඒ තරහින් නෙවෙයි භාග්‍යතුන් වහන්සේ වඩින්නේ. ඇතැම් විට භික්ෂු සංඝයාට ස්වාමීන් වහන්සේලාට, ඒ වරදට යොමු වුණු ස්වාමීන් වහන්සේලාට සංවේගය ඇති කිරීම පිණිස, යම්කිසි පාඩමක් ඉගැන්වීම පිණිස අමනාපයෙන් තරහින් නෙවෙයි ඒ භාග්‍යතුන් වහන්සේ වඩින්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ කපිලවස්තු නුවරට පිණ්ඩපාතේ වැඩලා පිණ්ඩපාතේ කරගෙන මහා වනයේට භාග්‍යතුන් වහන්සේ වැඩියා. මහා වනයේ
බේලුව ලට්ටිකායේ මූලයේ දිවා විහාරන් නිසීදී. බෙලිගහක් මුල භාග්‍යතුන් වහන්සේ දිවා විහරණය පිණිස වැඩ සිටියා. අතකෝ භගවතෝ රහෝගතස්ස පටිසල්ලීනස්ස එවං චේතසෝ පරිවිතක්කෝ උදපාදී. බුදුරජාණන් වහන්සේ අර බෙලිගහ මුල හුදකලාවේ වාසය කරද්දී වැඩ සිටිද්දී බුදුරජාණන් වහන්සේගේ සිතේ මේ වගේ චිත්ත පරිවිතරකයක් ඇති වුණා. මයාකෝ භික්ඛු සංඝෝ පවාල්හෝ මම භික්ෂු සංඝයා අතහැරියා. සන්තෙත්ත භික්ඛු නවා අචිර පබ්බජිතෝ අදුනාගතා ඉමං ධම්ම විනයං. මේ භික්ෂුන් වහන්සේලා බොහෝ පිරිසක් මේ ධර්ම විනයට ආගන්තුකයි. අලුත පැවිදි වුණු ස්වාමීන් වහන්සේලා. තේසං මමං අපස්සන්තානං සියා අඤ්ඤ තත්තං සියා විපරිණාමෝ. මේ අලුත පැවිදි වුණු ස්වාමීන් වහන්සේලාට නවක භික්ෂුන් වහන්සේලාට මාව දකින්න නොලැබුණොත් එහෙම විපිලිසර බවට පත් වෙයි. අන්‍ය ස්වභාවයකට පත් වෙයි කියලා භාග්‍යතුන් වහන්සේට කල්පනා වුණා. සේතාපි නාම වච්චස්ස තරුණස්ස මාතරං අපස්සන්තස්ස සියා අඤ්ඤතත්තං සියා විපරිණාම. ඒක හරියට අලුත ඉපදුණු වහු පැටියෙකුට හරක් පැටියෙකුට තමන්ගේ මව් දෙන දකින්න නොලැබුණොත් එහෙම ඒ ගව පැටියා හරක් පැටියා විපරිණාමයට පත් වෙනවා වගේ සංතාපයට පත් වෙනවා වගේ මේ භික්ෂුන් වහන්සේලාට මේ අලුත පැවිදුණු නවක භික්ෂුන් වහන්සේලාට මාව දකින්න නොලැබුණොත් එහෙම විපරිණාමයට පත් වෙයි සංතාපයට පත් වෙයි කියලා භාග්‍යවතුන් වහන්සේ කල්පනා කළා. බලන්න බුදුරජාණන් වහන්සේ කල්පනා කරන විදිය ඒ භික්ෂුන් වහන්සේලා කෙරෙහි කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව භාග්‍යවතුන් වහන්සේ කල්පනා කරනවා. දැන් බුදුරජාණන් වහන්සේ මේ භික්ෂු සංඝයා අතහැරලා වඩින්න ඇත්තේ යම් භික්ෂු සංඝයාගේ අඩුපාඩුවක් නිසානේ. නමුත් භාග්‍යවතුන් වහන්සේගේ ඒ සම්බුදු හද මඩලේ ඒ කරුණාව ආපහු උපදිනවා. බුදුරජාණන් වහන්සේගේ ජීවිත කාලේ පුරාවටම බුදුරජාණන් වහන්සේ කැපකලේ මේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වණක් පිරිසගේ යහපත පිණිස දෙව් මිනිසුන්ගේ යහපත පිණිස බුදුරජාණන් වහන්සේ කැපකලේ. ඒතර මේ කැපකරු බුදුරජාණන් වහන්සේ ජීවිත කාලයම කැපකරු බුදුරජාණන් වහන්සේ මේ ලාවෙත් කල්පනා කරනවා මේ භික්ෂු සංඝයාට මාව දකින්න නොලැබුණොත් හරියට අලුත ඉපදුණු වහු පැටියෙකුට තමන්ගේ මව් දෙන්න දකින්න නොලැබුණාම ඒ වසු පැටියාට සංතාපයට පත් වෙනවා වගේ විපරිණාමයට පත් වෙනවා වගේ මේ අලුත පැවිදුණු භික්ෂුන් වහන්සේලාට මාව දකින්න නොලැබුණොත් පිරිහී යාවි කියලා බුදුරජාණන් වහන්සේ කල්පනා කළා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ මේ කල්පනා කළා හරියට මේ බීජයකට වතුර නොලැබුණොත් එහෙම බීජයකට වතුර නොලැබුණොත් එහෙම ඒ බීජය වියලලා යනවා වගේ මේ අලුත් පැවිදුණු භික්ෂුන් වහන්සේලාට මේ නවක භික්ෂුන් වහන්සේලාට මාව දකින්න නොලැබුණොත් එහෙම භික්ෂුන් වහන්සේලා සංතාපයටපත් වෙයි විපරිණාමයටපත් වෙයි පිරිහී යාවි කියලා කුසලයෙන් පිරිහී යාවි බුදුරජාණන් වහන්සේ දකින්න නොලැබුණොත් එහෙම කියලා බුදුරජාණන් වහන්සේගේ සම්බුදු හද මඩලේ ඒ කරුණාව ඇති වුණා. ඉන්පස්සේ බුදුරජාණන් වහන්සේ කල්පනා කළා මම මේ භික්ෂුන් වහන්සේලාට මම නැවත වතාවක් පෙර පරිදිම අනුග්‍රහ කරන්න ඕනේ කියලා සිතවිල්ලක් ඇති වුණා බුදුරජාණන් වහන්සේට. ඒතර බුදුරජාණන් වහන්සේට මේ සිතවිල්ල ඇති වෙනකොටම අතකෝ බ්‍රහ්මා සහම්පති භගවතෝ චේතසා චේතෝ පරිවිතක්ක මඤ්ඤාය සේයතාපි නා බලවා පිරිසෝ සම්මිඤ්ඤිතං වා බාහං පසාරෙය්‍ය පසාරිතං වා බාහං සම්මිඤ්ජෙය්‍ය ඒවමෙවං බ්‍රහ්ම ලෝකේ අන්තරහිතෝ භගවතෝ පුරතෝ පාතුර හෝසි. බුදුරජාණන් වහන්සේගේ සිතේ ඇතිවුණු මේ චිත්ත පරිවිතරකේ දැක්කා සහම්පති මහා බ්‍රහ්මයා. බ්‍රහ්ම ලෝකේ හිටපු සහම්පති මහා බ්‍රහ්මයා දැකලා සහම්පති මහා බ්‍රහ්මයා බ්‍රහ්ම ලෝකෙන් අතුරුදහන් වෙලා හරියට හකුලපු අතක් දිගහරිනවා හා සමානව බුදුරජාණන් වහන්සේ ඉදිරියේ පහළ වුණා. බුදුරජාණන් වහන්සේට වන්දනා කරගෙන උතුරු සළු ඒකාංශ කරගෙන බුදුරජාණන් වහන්සේට ඇදිලි බැඳලා වන්දනා කරගෙන සහම්පති මහා බ්‍රහ්ම රාජ්‍යයා බුදුරජාණන් වහන්සේට කියා සිටිනවා ඉල්ලා සිටිනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඒක එහෙමමයි ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඒක එහෙමමයි මේ අලුත පැවිදුණු නවක භික්ෂුන් වහන්සේලාට
භාග්‍යතුන් වහන්සේ දකින්න නොලැබුණොත් එහෙම ඒ භික්ෂුන් වහන්සේලා සන්තාපයටපත් වී ඒ භික්ෂුන් වහන්සේලා විපරිණාමයටපත් වී පිරිහි යාවි. ස්වාමීනි ඒක හරියට අලුත ඉපදුණු වසු පැටියෙකුට තමන්ගේ මව්දෙන දකින්න නොලැබුණාම ඒ වසු පැටියා සන්තාපයටපත් වෙනවා වගේ. ඒ වසු පැටියා විපරිණාමයටපත් වෙනවා වගේ මේ භාග්‍යතුන් වහන්සේ දකින්න නොලැබුණොත් එහෙම මේ නවක භික්ෂුන් වහන්සේලා ඒ தත්ත්වයටපත් වේ කියලා සහම්පති මහා බ්‍රහ්මරාජයාත් බුදුරජාණන් වහන්සේට කියා සිටියා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ තරුණ බීජයකට වතුර නොලැබුණොත් එහෙම ඒ බීජය වියලිලා යනවා වගේ ඒ බීජය පිරිහි යනවා වගේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ දකින්න නොලැබුණොත් එහෙම මේ තරුණ භික්ෂුන් වහන්සේලා නවක භික්ෂුන් වහන්සේලා සන්තාපයටපත් වී පිරිහි යාවි විපරිණාමයටපත් වී කියලා මහා බ්‍රහ්ම රාජයා සහම්පති මහා බ්‍රහ්ම රාජයාත් බුදුරජාණන් වහන්සේට කියා සිටියා. ඒක නිසා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ පෙර පරිදිම භාග්‍යතුන් වහන්සේ මේ භික්ෂුන් වහන්සේලාට අනුග්‍රහ කරන සේක්වා කියලා ඉල්ලා සිටියා. ඉන්පස්සේ බුදුරජාණන් වහන්සේ ඊට බුදුරජාණන් වහන්සේ මොකද කරන්නේ? අදිවාසීසි භගවා තුන්නී භාවේන. ඒ සහම්පති මහා බ්‍රහ්මයාගේ ඉල්ලීම භාග්‍යතුන් වහන්සේ නිශ්ශබ්දතාවෙන් පිළිගත්තා. අතකෝ බ්‍රහ්මා සහම්පති භගවතු අදිවාසනං විදිත්වා භගවන්තං අභිවාදිත්වා පදක්කිනං කତ୍වා තත්තේවන්තරදායි. සහම්පති මහා බ්‍රහ්ම රාජයා දැනගත්ත භාග්‍යතුන් වහන්සේ තමන්ගේ ඉල්ලීම පිළිගත්තා කියලා. ඊන් පස්සේ සහම්පති බ්‍රහ්ම රාජයා භාග්‍යතුන් වහන්සේට වන්දනා කරලා අතුරුදහන් වුණා. අතකෝ භගවා සායන්න සමිහම් පටිසල්ලානා උට්ටිතෝ යේන නිග්‍රෝධාරාමේ තේන උපසංකමි. බුදුරජාණන් වහන්සේ ඊට පස්සේ හවස් කාලේ නැවත නිග්‍රෝධාරාමයට වැඩලා උපසංකමිත්වා පඤ්ඤත්තේ ආසනේ නිසීති. වැඩලා පැනවූ ආසනේ භාග්‍යතුන් වහන්සේ වැඩ සිටියා. නිසච්චකෝ භගවා තථාරූපං ඉද්ධාභි සංකාරං අபிසංකාසි. භාග්‍යතුන් වහන්සේ 이르දි ප්‍රාතිහාරයක් පෑවා. ඒ පැනවූ ආසනේ ඉඳගෙන 이르දි ප්‍රාතිහාරයක් පෑවක්. කොහොමද 이르දි ප්‍රාතිහාරය? යතාතේ බික්ඛු ඒකද්ධිකාය සාරජ්‍යමාන රූපං ගේන භගවා තේනුපසංකමෙය්‍යුං. භික්ෂුන් වහන්සේලා එක්කෙනා දෙන්නා බය වෙලා භාග්‍යතුන් වහන්සේ ළඟට පැමිණෙන විදිහට. ඒක මේ තියෙන්නේ. ඒකද්විහිකාය සාරජ්‍යමාන රූපා. එක්කෙනා දෙන්නා බය වෙලා තමන්ගේ ඉදිරියට පැමිණෙන විදිහට භාග්‍යතුන් වහන්සේ 이르දි ප්‍රාතිහාරයක් පෑවා. මෙතන කියලා නෑ මොකක්ද 이르දි ප්‍රාතිහාරය කියලා. එතකොට මේ ඒ භික්ෂුන් වහන්සේලා ඊට පස්සේ එක්කෙනා දෙන්නා බය වෙලා තැති අරගෙන භාග්‍යතුන් වහන්සේ ඉදිරියට වැඩලා භාග්‍යතුන් වහන්සේ ඉදිරිය වාඩි වුණා. ඉන්පස්සේ භික්ෂුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා වාඩි වුණාට පස්සේ භගවා ඒ තදවෝච. භාග්‍යතුන් වහන්සේ මේ භික්ෂුන් වහන්සේලාට මෙන්න මෙහෙම දේශනා කරනවා. අන්තමින්දම් භික්කවේ ජීවිකානං යදිදම් පිණ්ඩෝල්‍යං. මහණෙනි ජීවිකාවක් විදිහට මේ පිටිසිඟා යනවා කියන එක හීන වූ දෙයක්, ලාමක වූ දෙයක්. ජීවිකාවක් විදිහට පිටිසිඟා යනවා කියන එක ලාමක වූ දෙයක්, හීන වූ දෙයක්. අபிසාපෝයං ලෝකස්මින් පිණ්ඩෝලෝ විචරසි පත්තපානීති. බුදුරජාණන් දේශනා කරනවා කවුරුහරි කෙනෙක් භාජනයක් අරගෙන හිඟාගෙන කාපන් කියලා යම්කිසි කෙනෙක් කියනවා නම් කෙනෙකුට ඒක නිග්‍රහ කිරීමක් කියනවා. කවුරු කෙනෙක් කියනවා නම් භාජනයක් අරගෙන ගිහලා හිඟාගෙන කාපන් කියලා ඒක ඒ කෙනාට කරන මේ නිග්‍රහයක් කියනවා. ඒක නිග්‍රහයක් විදිහට ලෝක සත්‍යය සලකන්නේ කියනවා. ඇත්තනේ. දැන් උනත් අපේ සමාජයේ උනත් මේ උඹ හිඟා කාපන් කියලා කිව්වොත් එහෙම ඒක ඒ කෙනාට කරන දරුණුම නිග්‍රහයක්. යම්කිසි කෙනෙක් කියන්නේ හිඟා කනවා නම් හිඟාගෙන යනවා නම් ඒක සාමාන්‍ය සමාජයේ නිග්‍රහ කළ යුතු දෙයක්. සාමාන්‍ය සමාජයේ පිළිකුලට භාජනය වෙන දෙයක්.
හිඟාගෙන කනවා කියන එක. හරි. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තංචකෝ ඒවම් භික්කවේ කුලපුත්තු උපෙන්ති අත්තවසිකා අත්තවසම් පටිච්ච. මහණෙනි මේ කුලපුත්‍රයෝ ඒ හීන වූ සාමාන්‍ය සමාජයේ නිග්‍රහ කරන ඒ සිඟාගෙන කන ඒකට පවා පැමිණෙනවා කියනවා යම් අර්ථයක් ඇතුව. හරි. ඒතර බලන්නකෝ රජකුමාරවරු රාජමාලිගාව අතහැරලා සිටු කුමාරවරු සිටු මාලිගා අතහැරලා ඇවිල්ලා බුද්ධ ශාසනයේ පැවිදි වෙලා මැටි පාත්‍රයක් අතින් අරගෙන හිඟා කනවා. අර සාමාන්‍ය සමාජී නිග්‍රහ ලබන සාමාන්‍ය සමාජී පිළිකුලට භාජනය වෙන සිඟාකෑම කියන දේට පවා පැමිණෙනවා කියනවා කුලපුත්‍රයෝ රජකුමාරවරු සිටු කුමාරවරු මහා ධනවත් උදවිය පවා පැමිණෙනවා කියනවා යම් අර්ථයක් ඇතුව. හරි. අර්ථයක් ඇතුව එන්නේ. කවදාවත් ජීවිතේ කවදාවත් ඒ භික්ෂුභාවයට පත් නොවුනා නම් කවදාවත් භාජනයක් අරගෙන ගයක් ගානේ හිඟා කනවා තියා එම හිතන්නවත් නැති උදවිය හිතන්නවත් නැති කුලපුත්‍රයෝ හිඟා කෑමට බහිනවා කියනවා යම් අර්ථයක් ඇතුව බුදුරජාණන් දේශනා කරන්නේ. මහණෙනි නේව රාජාභිනීතා රජවරුන්ගෙන් දඬුවම් ලැබලා නෙවෙයි කියනවා. රාජබියෙන් නෙවෙයි කියනවා. ඒ හිඟා කණ්ඩ එන්නේ. න චෝරාභිනීතා සොරබියෙන් නෙවෙයි කියනවා. ඒ හිඟා කණ්ඩ එන්නේ. න ඉනට්ටා ණය වෙලා නෙවෙයි කියනවා. ණය නිසා මේ ජීවන වෘත්තිය නැති වෙලා නෙවෙයි කියනවා. න ඉනට්ටා න බයට්ටා බයකටත් නෙවෙයි කියනවා. හිඟා කණ්ඩ එන්නේ. න ආජීවිකා පකතා මේ ජීවත් වෙන්න ක්‍රමයක් නැතුවත් නෙවෙයි කියනවා. ඒ කටයුත්තට මේ කුලපුත්‍රය එන්නේ. ගෙවල් වලින් පැවිදි වෙන්නේ එන්නේ ජීවත් වෙන්න ක්‍රමයක් නැතුව නෙවෙයි කියනවා. දැන් බුදුරජාන් වහන්සේ කාලේ රජකුමාරවරු සිටු කුමාරවරු මහා ධනපති උදවිය බුදුරජාන් වහන්සේ ළඟට ඇවිල්ලා ඒ රාජ සම්පත්ති හරියට අලුයමලු කෙඩපිඩක් වගේ වීසි කරලා බුදුරජාන් වහන්සේ ළඟට ඇවිල්ලා පැවිදි වෙන්නේ. රන් මිරිවැඩි සඟල් පාවිච්චි කරපු උදවිය රන් මිරිවැඩි සඟල් අතහැරලා බුදුරජාන් වහන්සේ ළඟට ඇවිල්ලා පැවිදි වෙලා මිරිවැඩි සඟලක් නැතුව ඒ ගල් බුරුළු මාවත්වල පිටිසිඟා වඩිනවා. චාරිකාවේ වඩිනවා. රන් ආභරණ පැළඳි ඔටුනු පැළඳි වටිනා කසී සලු පැළඳි ඒ මේ කුලපුත්‍රයෝ රජකුමාරවරු සිටු කුමාරවරු ඒ වස්ත්‍ර අයින් කරලා පාරේ විසි කරලා දා මේ රෙදි කෑලි වලින් මහගත්තු පාංශකූල චීවරයක් ගතේ දරාගෙන මැටි පාත්‍රයක් අරගෙන පිණ්ඩපාතේ වඩිනවා. හරි. ජීවත් වෙන්න ක්‍රමයක් නැතුව නෙවෙයි ඒ උදවිය ඇවිල්ලා බුද්ධ ශාසනය පැවිදි වුණේ. අදටත් එහෙමයි. අදටත් මේ බුද්ධ ශාසනයේ උදවිය ඇවිල්ලා පැවිදි වෙන්නේ ජීවත් වෙන්න ක්‍රමයක් නැතුව නෙවෙයි. හරි. අදටත් ඒක එහෙම තමයි. ඒක නිසා සමහර උදවිය වර්තමානයේ පවා සමහර උදවිය අපිට සමහර අවස්ථාවලදී යම් ආකාරයක අනුකම්පාවක් ඇති වෙනවා. සමහර උදවිය කියනවා ඔය පැවිදිලා ඉන්නේ මේ කියන්නේ ජීවත් වෙන්න විදිහක් නැතුව කියලා. පැවිදුණු ස්වාමීන් වහන්සේලාට පන්සල්වල පවා පැවිදුණු ස්වාමීන් වහන්සේලාට සමහර උදවිය නිග්‍රහ කරනවා. ඔය ජීවත් වෙන්න විදිහක් නැතුව මේ ජීවත් වෙන්න ගිහිල්ලා මහන්ලා ඉන්නේ කියලා. නෑ. ජීවත් වෙන්න විදිහක් නැතුව නෙවෙයි මේ බුද්ධ ශාසනය ඇවිල්ලා පැවිදි වෙන්නේ. අර්ථයක් ඇතුව පැවිදි වෙන්නේ. අර්ථයක් ඇතුව පැවිදි වෙන කිසි දවසක මේ වචනේ පාවිච්චි කරන්න එපා. ජීවත් වෙන්න විදිහක් නැතුව කණ්ඩ නැතුව ඇවිල්ලා පැවිදුණා කියලා පැවිදිනවා කියලා. එහෙම දෙයක් නෙවෙයි. ඊට වඩා විශාල අර්ථයක් ඇතුව ශ්‍රේෂ්ඨ අර්ථයක් ඇතුව මේ බුද්ධ ශාසනය පැවිදි වෙන්නේ. බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරන්නේ න ආජීවිකා පකතා ජීවත් වෙන්න ක්‍රමයක් නැතුව නෙවෙයි මේ ඇවිල්ලා මේ පැවිදි වෙන්නේ. අපිචකෝ ඕතින්නම් හා ජාතියා ජරා මරණේන සෝකේහි පරිදේවෙහි දුක්ඛෙහි දෝමනස්සෙහි උපායාසෙහි. මහණෙනි මේ ජාති ඉපදීම ජාති අපිට ඕතින්නම් හා ජාතියා ජරා මරණේන
ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස වලින් හරි ඒ වලින් අත්මිදෙන්න ඒ වලින් අත්මිදීමේ පරමාර්ථයෙන් ඒවා දුකක් කියලා තේරුම් අරගෙන ඒ දුකෙන් අත්මිදින්න ඒ දුකෙන් නිදහස් වෙන්න කියලා ආන්න ඒකටයි කියලා කියනවා මේ ඇවිල්ලා අර හීන වූ ජීවන වෘත්තියට පවා පැමිණිලා පිටුසිඟා ගියක් ගානේ ගිහිල්ලා පිටුසිඟා වඩින්න ඒ වෘත්තියට පවා පැමිණෙන්නේ කුලපුත්‍රයෝ ඕන්නේ උතුම් අර්ථය ඇතිවයි කියලා කියනවා බුදුරජාණන් වහන්සේ. හරි මේ මට මේ දුකින් නිදහස් වෙන්න ඇත්නම් කියන ඒ උතුම් බලාපොරොත්තු ඇතිවයි ඒ අපේක්ෂාව ඇතිවයි ඒ පැතුම ඇතිවයි මේ බුද්ධ ශාසනය ඇවිල්ලා මහාන වෙන්නේ පැවිදි වෙන්නේ පිණ්ඩපාතේ වඩින්නේ. බුදුරජාණන් දේශනා කරනවා ඒවම් පබ්බජිතෝ ඡායම් භික්කවේ කුලපුත්තෝ සෝච හෝති මහණෙනි ඔය වගේ ශ්‍රේෂ්ඨ අර්ථයකින් මේ බුද්ධ ශාසනය ඇවිල්ලා පැවිදි වෙන නුඹලා බුදුරජාණන් දේශනා කරන්නේ ඒ ඔය වගේ ශ්‍රේෂ්ඨ අර්ථයකින් මේ බුද්ධ ශාසනය පැවිදි වෙන නුඹලා අපිච්චාලු මේ දැඩි ලෝභයකට අහු වෙනවා සමහර උදවිය දැඩි ලෝභයට අහු වෙනවා කාමේසු තිබ්බ සාරාගෝ කාමයට අහු වෙනවා රාගයට අහු වෙනවා හරි රාගයට අහු වෙනවා ව්‍යාපන්න චිත්තෝ තරහට අහු වෙනවා අමනාපයට ගැටීමට අහු වෙනවා පදුට්ට මන සංකප්පෝ දූෂිත මනස වලින් යුක්ත වෙනවා සමහර උදවිය මේ පැවිදි වෙලා මොට්ටස් සති සිහි මුලාවටපත් වෙනවා අසම්පජානෝ නුනුවණ යුක්තව මේ කටයුතු කරනවා සිහිනුවණ නැති කර ගන්නවා හරි අසම්පජානෝ අසමාහිතෝ සමාධිමත් නැති සිතක් ඇති කර ගන්නවා අසමාහිතව වාසය කරනවා විබ්බන්ත චිත්තෝ විසුරු සිතින් යුක්තව වාසය කරනවා පාකිතින්ද්‍රියෝ අසංවර ඉඳුරන් ඇතුව වාසය කරනවා මහණෙනි ඒක ගැලපෙන්නේ නැහැ බුදුරජාණන් දේශනා කරන්නේ අර වගේ ශ්‍රේෂ්ඨ අරමුණක් ඇතුව අර සාමාන්‍ය සමාජයේ නිග්‍රහ කරන හීන ජීවන වෘත්තියක් වෙච්චි අර සිඟාගෙන කන ජීවන වෘත්තියට පැමිණෙන්නේ ශ්‍රේෂ්ඨ අර්ථයක් ඇතුව ඒ අර්ථයක් ඇතුව ඇවිල්ලා පැවිදි වෙන භික්ෂූන්ට මෙන්න මේ දේවල් ගැලපෙන්නේ නැහැ කියනවා බුදුරජාණන් වහන්සේ. හරි මහණෙනි ඒක මේ වගේ කියනවා ඔය දේවල් වලට අහු වුණොත් එහෙම මේ බුද්ධ ශාසනයේ පැවිදි වෙලා ඔය වගේ දේවල් වලට අහු වුණොත් එහෙම ඒක මේ වගේ කියනවා සේයතාපි භික්කවේ චවාලාතං උබතෝ පදිත්තං මජ්ජේ ගූතගතං නේව ගාමේ කට්ටත්තං ඒතරයි නාරඤ්ඤේ කට්ටත්තං ඒතරයි මහණෙනි ඒක මේ වගේ කැලේ අමු සොහොනේ දෙපැත්තින්ම ගිනි ඇවිලිලා මැද අසූචි තැවරුණු අර මලමිනී වල කියන්නේ ගලා හැලෙන අසූචි තැවරුණු ගිනි පෙනෙල්ලක් තියෙනවා. ලී කෑල්ලක් තියෙනවා. ඒක දෙපැත්තෙන්ම පිච්චිලා මැද විතරක් ඉතුරු හැබැයි මැද අසූචි ගෑවිලා. ආන්නේ ගිනි පෙනෙල්ල වගේ කියනවා එවැනි භික්ෂුන්. හරි? ඒ ගිනි පෙනෙල්ල වගේ කියනවා එවැනි භික්ෂුන් බුදුරජාණන් දේශනා කරන්නේ නේව ගාමේ කට්ටත්තං ඒතරයි. ඒ භික්ෂුන් ඒ ගිනි පෙනෙල්ල ගමේ උදවිය ඒ දර කෑල්ලකටවත් ගන්න නැහැ කියනවා. ඒ ගිනි පෙනෙල්ල. ඒ අමු සොහොනේ දෙපැත්ත පිච්චිලා මැද අසුචි ගෑවුණු ඒ ගිනි පෙනෙල්ල ගමේ උදවිය දර කෑල්ලකටවත් ගන්න නැහැ කියනවා. නාරඤ්ඤේ කට්ටත්තං ඒතරයි. ආරණ්‍යකවත් කැලේ ඕන කැලේ ගිනි තියන්න කැලේට ඕන කරන දර කෑල්ලකටවත් ගන්න නැහැ කියනවා. ඒ අසුචි ගෑවුණු ඒ දෙපැත්ත මේ පිච්චිච්චි ගිනි පෙනෙල් කෑල්ල ඒ ලී කෑල්ල ගන්න නැහැ කියනවා. මහණෙනි ඒ වගේ කියනවා අර මේ බුද්ධ ශාසනය ඇවිල්ලා පැවිදි වෙලා අන්නර් දේවල් ඇති කරගත්තොත් එහෙම මොකද්ද දැඩි ලෝභය කාමය රාගය මේවට අහු වුණොත් එහෙම ද්වේෂය ඊට පස්සේ දූෂිත මනසක් ඇති කරගත්තොත් සිහි මුලාවටපත් වුණොත් එහෙම ඊට පස්සේ අසමාහිතව විසිරුණු සිතින් හරි ඉන්ද්‍රිය අසංවරභාවය ඇති කරගත්තොත් එහෙම ඒ භික්ෂුව ඒ වගේ කියනවා. ඒ භික්ෂුව ඉමම් පුග්ගලං වදාමි ගිහි භෝගාච පරිහීනෝ
ගිහි බවිනුත් පිරිහිලා කියනවා. හරි? ගිහි බවට සුදුසු නැහැ කියන ගිහි බවිනුත් පිරිහෙනවා කියනවා. සාමඤ්ඤත්තංච න පරිපූර්ණේති. පැවිදි ජීවිතේ පරිපූර්ණ බවට පත් වෙන්නත් බෑ කියනවා. පැවිදි ජීවිතයේ අර්ථයක් උපදව ගන්නත් බෑ කියනවා. ඕන් ඔය දේවල් ඇති කරගත්තොත් එහෙම භික්ෂුව. හරි? බුදුරජාන් වහන්සේ දේශනා කරන ඊට පස්සේ තයෝමේ භික්කවේ අකුසල විතක්කා. මහණෙනි අකුසල විතර්ක තුනක් තියෙනවා. අකුසල විතර්ක තුනක් තියෙනවා. කාම විතක්කෝ, ව්‍යාපාද විතක්කෝ, විහිංසා විතක්කෝ. කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක, මේවා අකුසල විතර්ක. ඉමේචකෝ භික්කවේ තයෝ අකුසල විතක්කා තං ත්ව අපරිසේසා නිරුජ්ජಂತಿ. මහණෙනි මේ තුන් ආකාර වූ මේ අකුසල විතර්ක අපරිසේසා නිරුජ්ජಂತಿ. පොඩ්ඩක් ඉතුරු නැතුව නිරුද්ධ කරන්න ඕන කියනවා. හරි? මේ අකුසල විතර්ක පොඩ්ඩක්වත් ඉතුරු නැතුව නිරුද්ධ කරන්න ඕන කියනවා. ඒ නිරුද්ධ කරන්න බුදුරජාන් වහන්සේ දේශනා කරනවා. මෙන්න මෙහෙම නිරුද්ධ කරන්න කියනවා. මෙන්න මේ දේවල් වලින්. කොහොමද? චතුසුවා සතිපට්ඨානේසු සුප්පතිට්ඨිත චිත්තස්ස විහෙරතෝ. මහන්නේ සතර සතිපට්ඨානේ මනාකොට සිහිය පිහිටුවාගෙන වාසය කරන්න කියනවා. ඇයි? මේ අකුසල විතර්ක දුරු කිරීම පිණිස. හරි? මේ අකුසල විතර්ක දුරු කිරීම පිණිස සතර සතිපට්ඨානේ මනාකොට සිහිය පිහිටුවාගෙන වාසය කරන්න කියනවා. ඊපස්සේ බුදුරජාණන් දේශනා කරනවා අනිමිත්තං වා සමාධින් භාවයතෝ. අනිමිත්ත සමාධිය මේ භාවිතා කරන්න කියනවා. වඩන්න කියනවා. අනිමිත්ත සමාධිය. එහෙනම් ඔන්න අකුසල විතර්ක, කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක කියන මේ අකුසල විතර්ක තුන පොඩ්ඩක්වත් ඉතුරු නැතුව මුළුමනින්ම ප්‍රහාණය කරන්න, නිරුද්ධ කරන්න මෙන්න ක්‍රම දෙකක් තියෙනවා. මොකද්ද ක්‍රම දෙක? සතිපට්ඨානී මනාකොට සිහිය පිහිටවා ගැනීම, ගනිමින් වාසය කිරීම, සතිපට්ඨානී යුක්තව වාසය කිරීම සහ අනිමිත්තං වා සමාධින් භාවයතු, අනිමිත්ත සමාධිය වැඩිම. කොහොමද මේ සතර සතිපට්ඨානය තුල මේ අකුසල විතර්ක දුරු කරන්නේ? කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක කියන අකුසල විතර්ක දුරු කරන්නේ කොහොමද? සතර සතිපට්ඨානය තුල. ඒ පින්වත්නි, දැන් කායානුපස්සනාව ගන්න. දැන් පළවෙනි විතර්කය තමයි කාම විතර්ක. ඒතර කාම විතර්ක, කාමයේ කියලා කියන්නේ සිතේ ඇතිවෙන අපේ සිතේ ඇතිවෙන දැඩි ආශාවල්. හරි? දැඩි ආශාව. ඒක තමයි කාමය. ඇසින් දකින ප්‍රියමනාප රූපයට, කනින් අහන ප්‍රියමනාප ශබ්දෙට මේ ආදී ඇතිවෙන දැඩි ආශාව. කාම එහෙම නැත්නම් රාගය. හරි? එතකොට මේ කාමයේ රාගය දුරු කිරීම පිණිස ඒකට තමයි බුදුරජාන් වහන්සේ සතිපට්ඨානේ අසූ භාවනාව දේශනා කරලා තියෙන්නේ. අසූ භාවනාව වඩන්න කියනවා. අසූ භාවනං භාවේතබ්බා රාගස්ස පහනාය. හරි? අසූ භාවනාව වඩන්න කියනවා රාගයේ ප්‍රහාණය කිරීම පිණිස, කාමයේ ප්‍රහාණය කිරීම පිණිස අසූ භාවනාව වඩන්න කියනවා. ඒක සතිපට්ඨානය තුල තියෙනවා. අන්න සතිපට්ඨානය තුල තියෙන අසූ භාවනාව වඩනවා නම් ඒ අසූ භාවනාව වඩද්දී එයාගේ රාගයේ කාමයේ දුර වෙලා යනවා. කාමයේ දුර වෙලා යනවා. කාමයේ යටපත් වෙලා යනවා. කාමයේ ප්‍රහාණය වෙලා යනවා. අසුභ භාවනාව වඩනවා නම්. ඒතර බුදුරජාණන් වහන්සේ දැන් දේශනා කරන අසුභ භාවනාව වඩද්දී බුදුරජාණන් දේශනා කරන මේ අසුභ විදිහට දකින්න කියලා. මේ දෙතිස් කුණප කොටස් අසුභ විදිහට දකින්න කියන කේසා, ලෝමා, නකා, දන්තා, තචෝ, මංසන්, නහාරු ආදී මේ අසුභ කොටස් දකින්න කියන අසුභ විදිහට. මේවා මේ දුගද හමන, කුණු වෙලා යන මේ අසුභ දේවල් විදිහට දකින්න කියනවා. හරි? හොඳට නිතර කල්පනා කරන්න කියනවා මේ දේවල් අසුභ දේවල් විදිහට. ඉතින් බුදුරජාණන් දේශනා කරන එතකොට ඉති අජ්ජත්තං වා කායේ කායානුපස්සී විහෙරති. ආධ්‍යාත්මික කයේ මෙන්න මේ විදිහට මේ දේවල් අසුභ විදිහට දකිමින් කායානුපස්සනාවේ වාසය කරන්න කියනවා. බහිද්ධා වා කායේ අජ්ජත් කයෙන් බැහැර. හරි? අජ්ජත් කයෙන් බැහැර තියෙන ඒ අසුභ දේවල් දිහා බලන්න කියනවා. හරි? ඒවත් අසුභ විදිහට දකින්න කියනවා. ආධ්‍යාත්මික කයෙන් බැහැර තියෙන බාහිර දේවල්.
අසුභ විදිහට දකින්න කියනවා. බහිද්ධාවා කායේ කායानुපස්සී විහෙරති. අජ්ජත් බහිද්ධාවා කායේ කායानुපස්සී විහෙරති. ආධ්‍යාත්මික කයෙත් බාහිරත් දෙකේම අසුභ විදිහට දකින්න කියනවා. හොඳට ඒක නිතර කල්පනා කරන්න කියනවා බුදුරජාණන් වහන්සේ. ඒ විතරක් නෙවෙයි බුදුරජාණන් වහන්සේ සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. හරි මේ කයේ මේ ස්වභාවයන් හට ගන්න විදිය දකින්න කියනවා. වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. මේක නැති වෙන ස්වභාවය දකින්න කියනවා. සමුදය වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. හරි හට ගැනීමත් නැතිවීමත් දකින්න කියනවා මේ කායික ස්වභාවයේ. ඊට පස්සේ බුදුරජාණන් ඊට පස්සේ සතිපට්ඨාන සූත්‍රය දේශනා කරනවානේ අත්ති කායෝතිවා 50 සති පච්චුපට්ඨිතා හෝති යාවදේව ඥානමත්තාය. අත්ති කායෝතිවා 50 සති පච්චුපට්ඨිතා හෝති. මේ කය දැන් එතන කය කියලා ගන්න මේ රූපය දැන් තියෙනවා කියලානේ ගන්නෙ. ඒතර මේක තියෙනවා කියලා ගන්නෙ අත්ති කායෝතිවා 50 සති පච්චුපට්ඨිතා හෝති. සිහිය පිහිටව ගන්න විතරයි. හරි මේ කය තියෙනවා කියලා ගන්නෙ සිහිය පිහිටව ගන්න විතරයි. අත්ති කායෝතිවා 50 සති පච්චුපට්ඨිතා හෝති. යාවදේව ඥානමත්තාය. මේ ඥානෙ මේ වර්ධනය කරගන්න විතරයි. යාවදේ ඥානමත්තාය පතිසතිමත්තාය සිහිය පිහිටව ගන්න විතරයි. අනිසිතෝච විහෙරති. මේකේ අල්ලගන්න දෙයක් නැහැ කියනවා. අනිසිතෝච විහෙරති. අල්ලගන්න දෙයක් මේකේ නැහැ කියනවා. නචකින්ච ලෝකේ උපාදීයති. මේකේ බැඳෙන්න කිසිවක් නැහැ කියනවා. මේ කයි. හරි. ඒතර මේ කයක් තියෙනවා කියලා ගන්නෙත් අර සිහිය පිහිටව ගන්න. හරි. සිහිය පිහිටව ගන්න නුවණ දිනු කරගන්න විතරයි. ඉන්පස්සේ බලන්නකෝ දැන් ඔන්න ඒ කාම විතරක නැති කරගන්න. ව්‍යාපාද විතරක නැති කරගන්න. ඒතර ව්‍යාපාද විතර නැති කරගන්නත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ සතිපට්ඨානෙ වඩන්න කියලා. දැන් මෙතන කියන්නේ. හරි. ඒතර ව්‍යාපාද විතරක කොහොමද සතිපට්ඨාන තුළ මේ සතිපට්ඨානෙ වඩලා දිනු කරගන්නේ? දැන් බලන්නකෝ සාරිපුත්ත මහරහතන් වහන්සේට සාරිපුත්ත මහරහතන් වහන්සේ අර සාරිපුත්ත සීහනාද සූත්‍රයේ දී අර එක්තරා භික්ෂුවක් සාරිපුත්ත මහරහතන් වහන්සේට දෝෂාරෝපණය කරනවනේ. අර ඇඟේ ගැටිලා ගියා කියලා සාරිපුත්ත මහරහතන් වහන්සේ සමාව ගත්තේ නැහැ කියලා. ඊපස්සේ බුදුරජාණන් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේට එන්න කියලා අර ඒක නඩු විභාග කරනවනේ. ඊපස්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේ සිංහනාදයක් කරනවා. සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ සිංහනාද කරනවා මම මේ පඨවි ධාතුව මහ පොළොවට සමාන කරලා මේ වඩන්න කියනවා. මහ පොළොවට සමාන කරලා පඨවි ධාතුව මේ වඩද්දී මම මේ දෙයකට මම මේ සැලෙන්නේ නැහැ කියනවා. හරි සැලෙන්නේ නැහැ කියන්නේ මේ වගේ දෙයක් වුණා කියලා මට තරහ යන්නේ නැහැ කියන එක. සැලෙන්නේ නැහැ. ඊපස්සේ ආපෝ ධාතුව මම වඩන්නේ ජලයට සමාන කරලා කියනවා. තේජෝ ධාතුව මම වඩන්නේ ගින්නට සමාන කරලා කියනවා. වායෝ ධාතුව මම වඩන්නේ හුලකට සමාන කරලා කියනවා. වාතයට සමාන කරලා කියනවා වඩන්නේ. එතකොට එහෙම කායානුපස්සනාවේ මම වාසය කරන්න කියනවා. මේ කායානුපස්සනාවෙන් වාසය කරන මම මේ දේවල් වලට ගැටෙන්නේ නැහැ කියනවා. ඒතර මේ දේවල් වලට ගැටිලා මගේ මාන්නයක් නැහැ කියනවා. හරි මම සමාව නොගෙන යයි කියලා යන්නේ නැහැ කියනවා. එහෙම දෙයක් වුණා නම් ගැටිලා මම යන්නේ නැහැ කියනවා. සාරිපුත්ත මහරහතන් සිංහනාදයක් කරන්නේ. එතකොට මේ කායගත සතියේ කායානුපස්සනාව වඩනකොට තමයි අර නොගැටි ඉන්නේ. හරි කායානුපස්සනාව වඩනකොට නොගැටි ඉන්නේ. කායගත සතිය වඩද්දී. එතකොට ධාතු මනසිකාරය. ඒකනේ පඨවි ධාතුව වඩන්නේ පොළොවට සමාන කරලා. ආපෝ ධාතුව වඩන්නේ ජලයට සමාන කරලා. තේජෝ ධාතුව වඩන්නේ ගින්නට සමාන කරලා. වායෝ ධාතුව වඩන්නේ හුලකට සමාන කරලා. ධාතු මනසිකාරය. කායානුපස්සනාව ධාතු මනසිකාරය. ඒකනේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඉමමේව කායං යතා ටිතං යතා පනිහිතං ධාතු පච්චවෙක්කති. සතපට්ඨාන සූත්‍රයේ තියෙන ධාතු මනසිකාර භාවනාව. දැන් බුදුරජාණන් වහන්සේ මේ අකුසල විතරක ප්‍රහාණය කරන්න වඩන්න කියන්නේ මොකද්ද? සතිපට්ඨානිය මනාකොට සිහිය පිහිටව ගන්න කියලා කියන්නේ. ඒක සතිපට්ඨානට අයිති ධාතු මනසිකාරය. හරි.
එතකොට ධාතුසෝ පච්චවෙක්කති. ධාතු වශයෙන් හොඳට ප්‍රතිවීක්ෂා කරනවා කියනවා. හරි? අතිමස්මින් කායේ පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතුති. මේ කයේ තියෙන්නේ පඨවි ධාතුවයි, ආපෝ ධාතුවයි, තේජෝ ධාතුවයි, වායෝ ධාතුවයි කියලා හොත්තට ධාතු වශයෙන් බෙද බෙද වෙන් කරලා බලන්න කියනවා. ධාතු වශයෙන් වෙන් කරලා බලන්න කියනවා බුදුරජාණන් වහන්සේ. එතකොට ධාතු වශයෙන් වෙන් කරලා බලද්දි බුදුරජාණන් දේශනා කරන අර සත්පුද්ගල භාවයෙන් ඒකින් ඉක්මවා ගිහිල්ලා ධාතු වශයෙන් බලන්න පුරුදු වෙනවා. ධාතු විදියට සත්පුද්ගල භාවයේ ඉක්මවා යනවා. හරි? ඒතර අපි ගැටෙන්නේ තව කෙනෙක් එක්ක ගැටෙන්නේ සත්පුද්ගල භාවයත් එක්කනේ. ඒතර ධාතු වශයෙන් හොද්දට මානසිකාරය කරද්දි යට සතර මහා ධාතුන් විදිහට පේනවා මිසක් සත්පුද්ගල භාවයෙන් ඉක්මවා යනවා. සත්පුද්ගල භාවය ඉක්මවා යනවා. ධාතු වශයෙන් යා බලන්නේ තමා දිහාත් බලන්නේ ධාතු විදියට. මේ පඨවි ධාතුව, ආපෝ ධාතුව, තේජෝ ධාතුව, වායෝ ධාතුව විදියට. තමන්ගෙන් බැහැරත්ය දකින්නේ පඨවි ධාතුව, ආපෝ ධාතුව, තේජෝ ධාතුව, වායෝ ධාතුව විදියට. ඒතර මේ ධාතු පඨවි ධාතුව ආධ්‍යාත්මික බාහිර දෙකම එකයි. ආපෝ ධාතුව, තේජෝ ධාතුව, වායෝ ධාතුව ආධ්‍යාත්මික බාහිර දෙකම එකයි. එතකොට කුමක් පිණිස ගැටෙන්නද? කුමක් මිනිස ගැටෙන්නද? සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරන්නේ මෙන්න මේ විදිහට මම කටයුතු කළේ කියලා. ඉතින් බුදුරජාණන් දේශනා කරන්නේ මේ ඔන්න බලන්න බුදුරජාණන් දේශනා කරනතොර මේ අකුසල විතරක වලින් දුරු වීම පිණිස, ප්‍රහාණය කිරීම පිණිස සතිපට්ඨානය තුළ මනාකොට සිහි පිහිටව ගන්න කියලා කියනවා. ඉතින් බලන්නකෝ ධාතු මනස්කාරේ දැන් ඔන්න අර විදිහට ධාතු වශයෙන් බලලා ඊට පස්සේ බුදුරජාණන් දේශනා කරන ඉති අජ්ජත්තං වා කායේ කායානුපස්සී විහෙරති. බහිද්ධා වා කායේ කායානුපස්සී විහෙරති. අජ්ජත් බහිද්ධා වා කායේ කායානුපස්සී විහෙරති. ආධ්‍යාත්මිකය අර විදිහට ධාතු වශයෙන් බලනවා. බහිද්ධා වා කායේ කයින් බැහැර. හරි? ආධ්‍යාත්මික කයින් බැහැර බහිද්ධා වා කායේ කායානුපස්සී විහෙරති. අජ්ජත් බහිද්ධාවා කායේ කායානුපස්සී විහෙරති. ආධ්‍යාත්මිකයෙත් ආධ්‍යාත්මිකයෙන් බැහැරත් හොත්තට ධාතු වශයෙන් හොත්තට විමසලා බලනවා. ගැටෙන්න දෙයක් නැහැ. සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. සමුදය වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. හට ගැනීම දකිනවා. මොකේද? සතර මහා ධාතුන්ගේ. පඨවි ධාතුවේ හට ගැනීම දකිනවා. හරි? පඨවි ධාතුවේ නැතිවීම දකිනවා. ආපෝ ධාතුවේ හට ගැනීම දකිනවා, නැතිවීම දකිනවා. වායෝ ධාතුවේ හට ගැනීම දකිනවා, නැතිවීම දකිනවා. තේජෝ ධාතුවේ හට ගැනීම දකිනවා, නැතිවීම දකිනවා. සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. සමුදය වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. හට ගැනීමත් නැතිවීමත් දකිනවා. අත්තිකායෝතිවා පනස්ස සති පච්චුපට්ඨිතා හෝති යාවදේව ඥානමත්තාය පතිස්සති මත්තාය අනිසිතෝච විහෙරති නචකින්චි ලෝකී උපාදීයති. හරි? අත්තිකායෝතිවා පනස්ස සති පච්චුපට්ඨිතා. මේ කය එයා සලකන්නේ මේ කයක් තියෙනවා කියලා. අත්තිකායෝතිවා පනස්ස පච්චුපට්ඨිතා හෝති. හරි? මේ සිහිය පිහිටව ගන්න විතරයි. පනස්ස සති පච්චුපට්ඨිතා හෝති. සිහිය පිහිටව ගන්න විතරයි. හරි? අත්තිකායෝතිවා පනස්ස සති පච්චුපට්ඨිතා හෝති යාවදේව ඥානමත්තාය. ඥානය උපදව ගන්න මේක භාවිතා කරන්න විතරයි. පතිසති මත්තාය. සිහිය පිහිටව ගන්න විතරයි. අනිසිතෝච විහෙරති. මේකට එයා මේක අල්ලගන්නේ. මේ කය අල්ලගත්තොත් තමයි ආපහු වන්න අර ගැටෙන තත්ත්වෙට එන්නේ. අල්ලගන්නේ. නචකින්චි ලෝකී උපාදීයති. උපාදාන කරගන්න කිසිවක් මේ තුල නැහැ. ධාතු මනසිකාර භාවනාව භාවිතා කරද්දී ධාතු මනසිකාරේ සතිපට්ඨානේ ඔය කායानुපස්සනාව. ඊපස්සේ බලන්නකෝ වේදනානුපස්සනාව යම් කිසි කෙනෙක් වඩනවා නම්
හරි. වේදනානුපස්සනාව වඩනවා කියලා කියන්නකෝ. වේදනානුපස්සනාව වඩද්දී කොහොමද වේදනානුපස්සනාව වඩන්නේ? සාමිසංවා සුඛං වේදනං වේදියමානෝ සාමිසං සුඛං වේදනං වේද්‍යාමිති පජානාති. හරි. සාමිසංවා දුක් නිරාමිසංවා සුඛං වේදනං වේදියමානෝ නිරාමිසං සුඛං වේදනං වේද්‍යාමිති පජානාති. සාමිසංවා දුක්ඛං වේදනං වේදියමානෝ සාමිසං දුක්ඛං වේදනං වේදියාමිති පජානාති. නිරාමිසංවා දුක්ඛං වේදනං වේදියමානෝ නිරාමිසං දුක්ඛං වේදනං වේදියාමිති පජානාති. සාමිසංවා අදුක්ඛම සුඛං වේදනං වේදියමානෝ සාමිසං අදුක්ඛම සුඛං වේදනං වේදියාමිති පජානාති. සාමිසං නිරාමිසංවා අදුක්ඛම සුඛං වේදනං වේදියමානෝ නිරාමිසං අදුක්ඛම සුඛං වේදනං වේදියාමිති පජානාති. එතකොට සාමිසංවා සුඛං වේදනං වේදියමානෝ සාමිසං කියලා කියන්නේ කෙලෙස් වැඩෙන. හරි. කෙලෙස් වලට බර කෙලෙස් වලට බර සැප වේදනාවක් විඳිද්දී තමා දැනගන්නවා මා දැන් කෙලෙස් වලට බර සැප වේදනාවක් මේ විඳින්නේ කියලා. කෙලෙස් වලට බර දුක් වේදනාවක් විඳිද්දී දැනගන්නවා මා දැන් කෙලෙස් වලට බර දුක් වේදනාවක් විඳින්නේ කියලා. කෙලෙස් වලට බර අදුක්ඛම සුඛ වේදනාවක් විඳි දැනගන්නවා මා දැන් කෙලෙස් වලට බර අදුක්ඛම සුඛ වේදනාවක් විඳින්නේ කියලා. ඒතර කෙලෙස් වලට බර නම් ඒ සැප වේදනාව, දුක් වේදනාව, අදුක්ඛම සුඛ වේදනාව බුදුරජාන් වහන්සේ ඒක ඒ වේදනාව බුදුරජාන් වහන්සේ ඇසුරු කරන්න කියලා කිව්වේ නැහැ. හරි? ඒ වේදනාව ඇසුරු කරන්න කියලා කිව්වේ නැහැ බුදුරජාන් වහන්සේ. හරි? ඒක ඇසුරු නොකරන්න කිව්වා. එතකොට ඒ කෙලෙස් වලට බර සැප වේදනාවෙන් දුක් වේදනාවෙන් උපේක්ෂා වේදනාවෙන් මගහරින්න කිව්වා. ඒක අතහරින්න කිව්වා. ඒක මේ අනිත්‍යද කල්පනා කරලා. ඊට පස්සේ අර සාමිස සැප වේදනාව ඊට පස්සේ දැන් ඔන්න ඒක අතහරින්න ඕන. අතහරින්න නම් ඒ සැප වේදනාවේ දුක් වේදනාවේ අදුක්ඛම සුඛ වේදනාවේ දකින්න ඕනේ ආදීනව. හරි. සාමිස සැප දුක් උපේක්ෂා විඳීමේ ආදීනව දකින්න ඕනි. ආදීනව දකිද්දී ඒවා පැවැත්වීමේ ආදීනව දකිද්දී ඒවා දුර වෙලා යන්න පටන් ගන්නවා. ඒවට සිත නොඇලී යනවා. හරි. එතකොට තමයි නිරාමිෂ පැත්තට යන්නේ. නිරාමිෂ පැත්තට යන්නේ එතකොට. ඊඹ චිත්තානුපස්සනාව බලන්නකෝ. චිත්තානුපස්සනාව තියෙන්නේ කොහොමද? සරාගං වා චිත්තං සරාගං චිත්තන්ති පජානාති. රාග සහිත සිතක් උපදිනකොට එයා දැනගන්නවා මා තුළ දැන් තියෙන්නේ රාග සහිත සිතක් කියලා. ඒතර බුදුරයන් වහන්සේ රාග සහිත සිත පවත්වන්න කිව්වද? නැහැ. ඒක දුරු කරන්න ඕනේ. ඒතර ඒක දුරු කිරීම පිණිස තියෙනවා. මොකද්ද කළ යුත්තේ කියලා. හරි. එතකොට ඔන්නේ රාග සහිත සිත නැති වෙලා යනවා. දැන් ඊට පස්සේ රාග සහිත සිත නැති වෙනකොට එයා දැනගන්නවා විතරාගං වා චිත්තං විතරාගං චිත්තං පජානාති. දැන් රාග සහිත සිත නැහැ. සදෝසං වා චිත්තං සදෝසං චිත්තං පජානාති. ද්වේෂ සහිත සිතක් ඇති වෙනකොට දැනගන්නවා මා තුළ දැන් ද්වේෂ සහිත සිතක් තියෙන්නේ කියලා. ඒක නැති වෙනකොට ද්වේෂය පවත්වන්න කිව්වේ නේ. ද්වේෂය නැති කරන්න කියලා කිව්වේ. ඒතර ඒක ඒ උපක්‍රම යොදාගෙන ද්වේෂය නැති කරද්දී දැන් නැති වෙද්දී දැන් දැනගන්නවා දැන් ද්වේෂ සහිත සිත නැහැ කියලා. වීත දෝසං වා චිත්තං වීත දෝසං චිත්තං පජානාති. සමෝහං වා චිත්තං සමෝහං චිත්තං පජානාති. මෝහ සහිත සිතක් හටගනි දැනගන්නවා දැන් මෝහ සහිත සිතක් හටගත්තේ කියලා. වීත මෝහං වා චිත්තං වීත මෝහං චිත්තං පජානාති. මෝහ සහිත සිත නැති වෙද්දී දැනගන්නවා දැන් මෝහ සහිත සිත නැහැ කියලා. චිත්තානුපස්සනාව. ඒතර බලන්නකෝ එතකොට මේ රාග දේශ මෝහ. හරි. දැන් රාග දේශ මෝහනේ අපිට තියෙන බලවත්ම ප්‍රශ්නේ. හරි. රාග දේශ මෝහනේ කෙලෙස් මුල් රාග දේශ මෝහනේ. ඒතර මේ රාග ද්වේෂ මෝහ හරි රාග දේශ මෝහ වල අපි දකින්න ඕනේ භයානක පැත්ත. රාග දේශ මෝහ වල. ඒතර රාග දැන් බුදුරණා දේශනා කළේ රාගය එහෙම නැත්නම් ලෝභය ගැන බුදුරණා දේශනා කළා. ලෝභය එහෙම නැත්නම් රාගය රාගයේ අල්ප සාවත්‍යයි කියලා.
රාගය එහෙම නැත්නම් ලෝභය අල්පසාවද්‍යයි හැබැයි දන්ද විරාගී. දුරු කරන්න අමාරුයි. අල්පසාවද්‍යයි කියලා කියන්නේ භයානකම අඩුයි. රාගී. ඒ කියන්නේ භයානක නෑ කියන එක නෙවෙයි. බුදුරජාණන් දේශනා අල්පසාවද්‍යයි. ඒ කියන්නේ භයානකම අඩුයි. වරද වශයෙන් භයානකම අඩුයි. හැබැයි දන්ද විරාගී. දුරු කරන්න අමාරුයි. ද්වේෂය ගත්තොත් එහෙම ද්වේෂය මහා සාවද්‍යයි හැබැයි කිප්ප විරාගී. මහා සාවද්‍යයි කියලා කියන්නේ රාගයට වඩා ප්‍රබලයි. ඒ කියන්නේ ඒ වරද වශයෙන් ප්‍රබලයි. වැඩි. මහා සාවද්‍යයි. හැබැයි කිප්ප විරාගී. ඉක්මනින් දුරු කරගන්න පුළුවන් ද්වේෂය. මෝහය මහා සාවද්‍යයි දන්ද විරාගී. මෝහය මහා සාවද්‍යයි වරද වශයෙන් බොහෝයි. ගොඩක්. මහා සාවද්‍යයි දන්ද විරාගී දුරු කරන්නත් අමාරුයි. ඒතර මෙහෙනම් රාග දේශ මෝහ තුනෙන්ම වඩා බරපතල මොකද්ද? මෝහය. වඩා බරපතල මෝහය. හැබැයි අපිට නොතේරෙන්නෙත් මෝහය ගැනමයි. රාග ද්වේෂය අපිට තේරෙනවා. මෝහය අපිට තේරෙන්නේ නැහැ. රාගය උපදින්නේ මෝහය නිසා. ද්වේෂය උපදින්නේ මෝහය නිසා. හරි? එහෙනම් මෝහය මහා සාවද්‍යයි දන්ද විරාගී. රාගය අල්පසාවද්‍යයි දන්ද විරාගී. ද්වේෂය මහා සාවද්‍යයි කිප්ප විරාගී. රාග දේශ මොහොල ස්වභාවය බුදුරජාණන් දේශනා කරන්නේ. එතකොට පින්වත්නි ඔන්න විතර මේ විදිහට හොඳට යා සතිපට්ඨානයේ දියුණු කරමින් සතිපට්ඨානයේ වඩමින් හොඳට සතිපට්ඨානයේ සිත පිහිටුවා ගනිමින් අර කාම විතරක ව්‍යාපාද විතරක විහිංසා විතරක ප්‍රහාණය කරනවා. එතකොට කාම විතරක ව්‍යාපාද විතරක විහිංසා විතරක ප්‍රහාණය කිරීම පිණිස එනම් උපකාරී වෙන මොකද්ද? සතර සතිපට්ඨානයේ මනාකොට සිත පිහිටුවා ගැනීම උපකාර වෙනවා. ඉන්පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ කාම විතරක ව්‍යාපාද විතරක විහිංසා විතරක දුරු කිරීම පිණිස අනිමිත්ත සමාධිය වඩන්න කියලා. සතර සතිපට්ඨානයේ මනාකොට සිහි පිහිටුව ගැනීමත් අනිමිත්ත සමාධිය වඩන්නත් කියලා. මොකද මේ අනිමිත්ත සමාධිය? අනිමිත්ත සමාධිය ගැන තියෙනවා මජ්ක්‍ධිම නිකායේ මහා වේදල්ල සූත්‍රයේ. සාරිපුත්ත මහරහතන් වහන්සේත් මහා කොට්ටිත මහරහතන් වහන්සේත් අතර ඇති වුණු ධර්ම සාකච්ඡාවක් තමයි මහා වේදල්ල සූත්‍රය. ඒතර මේ මහා වේදල්ල සූත්‍රයේ තියෙනවා මේ අනිමිත්ත සමාධිය ගැන. මහා කොට්ටිත මහරහතන් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේගෙන් අහනවා කතිපනාවසෝ පච්චයා අනිමිත්තාය චේතෝ විමුක්තිය සමාපත්තියාති. ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ මේ අනිමිත්ත චේතෝ සමාධියට නැත්නම් අනිමිත්ත සමාධියට හේතු බලපානවද කියලා. අනිමිත්ත සමාධියට හේතු බලපානවද? කතිපනාවසෝ පච්චයා අනිමිත්ත සමාධියට හේතු බලපානවද කියලා අහනවා. ඉන්පස්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරනවා ද්වේකෝ ආවසෝ පච්චයා අනිමිත්තා චේතෝ විමුක්තිය සමාපත්තිය. අනිමිත්ත චේතෝ සමාපත්තියට හේතු දෙකක් බලපානවා කියනවා. අනිමිත්ත චේතෝ සමාපත්තියට. මොකද්ද? පළවෙනි එක තමයි සබ්බ නිමිත්තානංච අමනසිකාරෝ. සියලු නිමිති මෙනෙහි නොකිරීම. ඔන්න අනිමිත්ත චේතෝ සමාධිය කියන්නේ ඕකට. හරි? සියලු නිමිති මෙනෙහි නොකිරීම. ඒක පළවෙනි එක. දෙවෙනි එක තමයි අනිමිත්තායච ධාතුයා මනසිකාරෝ. අනිමිත්ත ධාතුව මෙනෙහි කිරීම. එහෙනම් ඔන්න ඔක තමයි අනිමිත්ත චේතෝ මේ සමාපත්තියට බලපාන හේතු දෙක. මොකද්ද හේතු දෙක? සබ්බ නිමිත්තානංච අමනසිකාරෝ. සියලු නිමිති මෙනෙහි නොකිරීම. දෙවෙනි එක තමයි අනිමිත්තායච ධාතුයා මනසිකාරෝ. අනිමිත්ත ධාතුව මෙනෙහි කිරීම. ඉන්පස්සේ මහා කොට්ටිත මහරහතන් වහන්සේ අහනවා කතිපනාවසෝ පච්චයා අනිමිත්තාය චේතෝ විමුක්තිය ඨිතියාති. අනිමිත්ත චේතෝ සමාධිය චේතෝ විමුක්තියේ සිටින්න පිහිටන්න හේතු බලපානවද කියලා අහනවා. සාරිපුත්ත මහරහතන් දේශනා කරනවා තයෝකෝ ආවසෝ පච්චයා අනිමිත්තාය චේතෝ විමුක්තිය ඨිතියා. අනිමිත්ත චේතෝ විමුක්තියේ
පිහිටන්න කරුණු තුනක් බලපානවා කියනවා. දැන් ඔබට මේ අනිමිත්ත චේතෝ විමුක්තිය ගැන අනිමිත්ත සමාධිය ගැන මෙතන මේ සූත්‍රයේ තිබුණානේ. ඒකයි මේ ටික මේ කියන්නේ. ඔබට මේක නොතේරෙන්න පුළුවන් සමහර විට. හැබැයි දැන් මෙහෙම දෙයක් බුදුරජාණන් දේශනා කරලා තියෙනවානේ. අනිමිත්ත සමාධියත් වඩන්න කියලා. දැන් මේ අකුසල විතරක වලින් දුර වෙන්න, කාම විතරක, ව්‍යාපාද විතරක, විහිංසා විතරක දුරු කර ගැනීම පිණිස සතර සතිපට්ඨානය මනාකොට සිහි පිහිටව ගන්න කියනවා. අනිමිත්ත චේතෝ සමාධිය වඩන්න කියනවා. ඒතර අනිමිත්ත චේතෝ සමාධිය මෙන්න මේකයි. එතකොට අනිමිත්ත චේතෝ සමාධිය කියලා කියන්නේ. ඒතර මොකද්ද? අනිමිත්ත චේතෝ සමාධියේ පිහිටන්න කරුණු තුනක් බලපානවා කියන. පළවෙනි එක තමයි සබ්බ නිමිත්තානං ච අමනසිකාරෝ. සියලු නිමිති මෙනෙහි නොකිරීම. ඉස්සල්ලා වගේමයි. සියලු නිමිති මෙනෙහි නොකිරීම. අනිමිත්තායච ධාතුයා මනසිකාරෝ. අනිමිත්ත ධාතුව මෙනෙහි කිරීම. සහ තුන්වෙනි එක පුබ්බේව අபிසංඛාරෝ. ඒ කියන්නේ කලින්ම ඒ කියන්නේ දැන් මේ සමාපත්තියට සමවදින්න කලින්ම අදිෂ්ඨානයක් කරගන්නවා මේ අහවල් වෙලාවක් මේ සමාධියේ ඉන්නවා කියලා. හරි. අහවල් වෙලාවක් මේ සමාධියේ ඉන්නවා කියලා අදිෂ්ඨාන කරගන්නවා. අදිෂ්ඨානයක් කරගන්නවා. ඒතකොට ඒ අදිෂ්ඨානය කරගත්තේ නැත්නම් අහවල් වෙලාවක් මේ සමාධියේ ඉන්නවා කියලා දැන් අර සමාධියට සමවැදුණාට පස්සේ නිමිති මෙනෙහි කරන්න එපා. ඒතකොට නිමිති මෙනෙහි කරන්න නැතුව ඉන්න එපා. කිසිම නිමිත්තක්. එහෙනම් අර දැන් සමාධියෙන් නැගී සිටිනවා කියන නිමිත්තක් මෙනෙහි කරන්න බෑ. එහෙම නිමිත්තක්වත් මෙනෙහි කරන්න බෑ. හරි. එතකොට ඉන්පස්සේ මේ මහකොට්ටිත මහරහතන් වහන්සේ අහනවා කතිපනාවසෝ පච්චයා අනිමිත්තා චේතෝ විමුක්තිය බුට්ටතායාති. ඒ කියන්නේ මේ අනිමිත්ත චේතෝ විමුක්තියෙන් නැගී හිටින්න, ඒ කියන්නේ අයින් වෙන්නේ චේතෝ සමාධියෙන් අයින් වෙන්න කරුණු බලපානවාද කියලා අහනවා. හේතු බලපානවාද කියලා අහනවා. දේකෝ ආවසෝ පච්චයා අනිමිත්තා චේතෝ විමුක්තිය බුට්ටානාය. එක අප කරනවා ඒ ටික. ඉන්පස්සේ මහකොට්ටිත මහරහතන් වහන්සේ අහනවා දැන් අර මුලින්දම බෑ. ඒ කියන්නේ මුලින්දන් කියන්නේ මේ තුන්වෙනි එක. ඉන්පස්සේ මහකොට්ටිත මහරහතන් වහන්සේ අහනවා කතිපනාවසෝ පච්චයා අනිමිත්තා චේතෝ විමුක්තිය බුට්ටානායාති. ඒ කියන්නේ මේ අනිමිත්ත චේතෝ විමුක්තියෙන් නැගී සිටින්න මේ හේතු බලපානවාද කියලා අහනවා. සාරිපුත්ත මහරහතන් දේශනා කරනවා දේකෝ ආවසෝ පච්චයා අනිමිත්තා චේතෝ විමුක්තිය බුට්ටානායාති. අනිමිත්ත චේතෝ විමුක්තියෙන් නැගී සිටින්න කරුණු දෙකක් බලපානවා කියනවා. හේතු දෙකක් බලපානවා කියනවා. පළවෙනි එක තමයි සබ්බ නිමිත්තානංච මනසිකාරෝ. ඔන්න දැන් අනිමිත්ත චේතෝ සමාධියට සමවදින්න කරුණු දෙකක් බලපාව. ඒ තමයි සියලු නිමිති මෙනෙහි නොකිරීම සහ අනිමිත්ත ධාතුව මෙනෙහි කිරීම. තමයි මේ සමාධියට සමවදින්න බලපාපු කරුණු දෙක. දැන් මේ සමාධියෙන් නැගී හිටින්න බලපානවා මොකද්ද? සබ්බ නිමිත්තානංච මනසිකාරෝ. සියලු නිමිති මෙනෙහි කිරීම සහ අනිමිත්තායත ධාතුය ආමනසිකාරෝ. අනිමිත්ත ධාතුව මෙනෙහි නොකිරීම. අර සමවදින්න බලපාපු කරුණු දෙක අනිත් පැත්තට යොදාගත්තාම ඒ සමාධියෙන් නැගිටින්න පුළුවන්. ඒතොර ඒ අනිමිත්ත එහෙනම් අනිමිත්ත චේතෝ සමාධිය කියලා කියන්නේ මොකද? චේතෝ විමුක්තිය කියලා කියන්නේ නිමිති මෙනෙහි නොකිරීම. හරි? නිමිති මෙනෙහි නොකිරීම. ඒතොර නිමිති සියලු නිමිති මෙනෙහි නොකර අනිමිත්ත ධාතුව විතරක් මෙනෙහි කරනවා නම් ඒ සමාධියට සමවදිනවා. ඒ චේතෝ විමුක්තියට සමවදිනවා. ඊට පස්සේ ඒක රැඳිලා සිටින්න නම් අර මුලින්ම අදිස්ථාන කරගන්න ඕනි. කාලය. හරි. ඒතර ඒකෙන් නැගී හිටින්න නම් ඒ චේතෝ විමුක්තියෙන් මේ නැගී හිටින්න අයින් වෙන්න ඕන නම් සියලු නිමිති මෙනෙහි කරන්න පටන් ගන්න ඕනි. ඊට පස්සේ අනිමිත්ත ධාතුව මෙනෙහි නොකර ඉන්න ඕනි. බුදුරජාණන් දේශනා කරන්නේ. ඒතර මෙන්න මේ අනිමිත්ත සමාධිය හේතු වෙනවා කියනවා. මොකටද? අර කාම විතරක, ව්‍යාපාද විතරක, විහිංසා විතරක වලින් ඒ විතරක ප්‍රහාණය කරන්න. හරි? ප්‍රහාණය කරන්න මේ හේතු වෙනවා කියනවා. එතකොට මේ අනිමිත්ත චේතෝ විමුක්තිය.
දැන් ඒකනේ දැන් අර අපිට දැන් ඉන්ද්‍රිය සංවරය බුදුරජාණන් වහන්සේ දේශනා කළානේ. ඉන්ද්‍රිය සංවරය චක්කුණා රූපං දිස්වා මා නිමිත්තක් ගාහි. ඇසින් රූපේ දැකලා නිමිති ගන්න එපා. මානොභ්‍යංජනක් ගාහි අනුනිමිති ගන්න එපා. යත්වාදිකරණ මේතං චක්කුන්ජං අසංගතං විහෙරන්තං පාපකා අවිජ්ජා දෝමනස්සා අකුසලා ධම්මා අන්වාසවියුම්. යං රූපයක් දැකලා ඇස අසංවර වෙනවාද එවැනි රූපයේ පාපී අකුසල ධර්මයන් හට ගන්නවාද එවැනි රූපයේ නිමිති අනුනිමිති මතක තියාගන්න එපා කිව්වා. ඇයි ඒ නිමිති අනුනිමිති මතක තියන ඒක ඔස්සේ තමයි නැවත ඒවා විතර්ක කරලා රාගය උපදින්නේ. හරි? දේශය උපදව ගන්නේ. මොහය උපදින්නේ. ඒ වගේම කන්ට ඇහෙන ශබ්ද නාස දැනෙන ගඳ සුවඳ දිවට දැනෙන රස කයට දැනෙන පහස මනසට සිතින අරමුණු ඒවල නිමිති අනුනිමිති ඒවල ඔස්සේ ඇස අසංවර වෙනවා ඇස කන නාසය දිවකය මනස අසංවර වෙනවා නම් පාපී අකුසල ධර්මයන් හට ගන්නවා නම් එවැනි ඒ අරමුණු වල නිමිති අනුනිමිති ගන්න එපා කිව්වා. ඒතර ඒක තමයි මෙතන කියන්නේ මේ නිමිති මෙනෙහි නොකර ඉන්න කියලා. ඒතර නිමිති මෙනෙහි නොකර සිටීම චේතෝ සමාධියක්. අතනක ඉන්ද්‍රිය සංවරයට. මෙතන කියන්නේ සියලු නිමිති මෙනෙහි නොකර සිටීම චේතෝ සමාධිය. ඒතර නිමිති මෙනෙහි කරනවා නම් කරන්න තියෙන්නේ toy නිමිතිනේ. මෙනෙහි කරන්න තියෙන්නේ. හරි? ඒ නිමිති මෙනෙහි නොකර ඉන්නවා. ඒතර කාම විතරක, ව්‍යාපාද විතරක, විහිංසා විතරක ප්‍රහාණය වෙලා යනවා. හරි? ඊට පස්සේ බලන්නකො ගිරිමානන්ද සූත්‍රයේ තියෙනවනේ පහාන සංඥා කියලා. දස සංඥාවනේ එකක් තියෙනවනේ පහාන සංඥා. ඒක මොකද මේ පහාන සංඥා කියලා කියන්නේ? uppannං කාම විතක්කං නාදිවාසීති පජහති විනෝදේති බ්‍යන්ති කරේති අනභවං ගමේති. uppannං ව්‍යාපාද විතක්කං නාදිවාසීති පජහති විනෝදේති බ්‍යන්ති කරෝති අනභවං ගමේති. uppannං විහිංසා විතක්කං නාදිවාසීති පජහති විනෝදේති බ්‍යන්ති කරෝති අනභවං ගමේති. uppannuppanනේ පාපකේ අකුසලේ ධම්මේ නාදිවාසීති පජහති විනෝදේති බ්‍යන්ති කරෝති අනභවං ගමේති. පහන සංඥා. ඒතර බලන්නකෝ දැන් බුදුරජාණන් වහන්සේ දැන් ගිරිමානන්ද සූත්‍රයේ පහන සංඥා කියලා දේශනා කළා. මොකද්ද ප්‍රහාණය කරන්න තියෙන්නේ? uppannං කාම විතක්කං. දැන් මෙතනක් තියෙනවා කාම විතරක ප්‍රහාණය කරන්න, ව්‍යාපාද විතරක, විහිංසා විතරක ප්‍රහාණය කරන්න, සතිපට්ඨානය මනාකොට සිහි පිහිටව ගන්න කියලා සහ අනිමිත්ත චේතෝ සමාධිය වඩන්න කියලා. ගිරිමානන්ද සූත්‍රයේ බුදුරජාණන් දේශනා කරන පහන සංඥාව පුරුදු කරන්න කියලා. පහන සංඥාවම උපන් කාම විතරක නාදිවාසීති. යා ඉවසන්නේ. පජහති විනෝදේති බ්‍යන්ති කරෝති අනභවං ගමේති. හරි? ඒවා නොයිවසනවා, ඒවා දුරු කරනවා. හරි? ඒවා මේ නැවත නූපදන තත්ත්වෙමපත් කරනවා. අනභවං ගමේති. uppannං ව්‍යාපාද විතක්කං විහිංසා විතර්කං uppන්නේ පාපකේ අකුසලේ ධම්මේ නාදිවාසීති පජහති විනෝදීති බ්‍යන්ති කරෝති අනභවං ගමේති. අද බලන්නකෝ. ඒතර මෙන්න මේ කාම විතරක, ව්‍යාපාද විතරක, විහිංසා විතරක මේවා ප්‍රහාණය කිරීම පිණිස බුදුරජාන් වහන්සේ ක්‍රම දේශනා කරලා තියෙන්නේ. සතිපට්ඨානීය මනාකොට සිහි පිහිටව ගන්න කියනවා. ඊට පස්සේ අනිමිත්ත චේතෝ සමාධිය වඩන්න කියනවා. ප්‍රහාණය කරන්න. ඊට පස්සේ ගිරිමානන්ද සූත්‍රයේ බුදුරජාණන් දේශනා කරනවා මේවා ප්‍රහාණය කරන්න පහන සංඥාව පුරුදු කරන්න කියනවා. හරි? පහන සංඥාව තමයි අරවා නොයිවසා ඒවා දුරු කරන්න උත්සාහ කිරීම. පහන සංඥාව. ඒතර මේ විදිහට නොයේ ක්‍රම බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ මේ අකුසල විතර්ක ප්‍රහාණය කරන්න, දුරු කරන්න. හරි? ඉතින් පින්වත්නි මේ දේශනාව මේ පින්ඩෝල්ලිය මේ සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ මේ විදිහට දැන් ඔන්න කරුණු ගණනාවක් දැන් දේශනා කළා. අර භික්ෂුන් වහන්සේලාට භික්ෂුන් වහන්සේලා අර උතුම් අරමුණකින් පැවිදි වුණාද ඒ පැවිදි වෙච්ච භික්ෂුන් වහන්සේලා අර ලාමක தත්ත්වයට නොවැටි උතුම් ඒ අරමුණේ රැඳී සිටමින් තමන්ගේ පැවිදි ජීවිතය සාර්ථක කරගන්න මේ ක්‍රම මේ දේශනා කරන බුදුරජාණන් වහන්සේ.
මේ අකුසල විතරක තුනක් තියෙනවා මේවා දුරු කරන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඒක පැවිදි වෙච්ච ස්වාමීන් වහන්සේලාට විතරක් නෙවෙයි ගිහි පැවිදි සියලු දෙනාට මේ අකුසල විතරක දුරු කරන එක ප්‍රහාණය කරන එක අවශ්‍යයි. මොකද මේවා ඔස්සේ තමයි අකුසල් වඩ අපි අකුසලෙන් බර වෙන්නේ අපේ ජීවිතේ. සතර අපායක කරා යන්නේ. නැවත සසර ගමන හැදෙන්නේ මේ අකුසල විතරකත් එක්ක අකුසලයත් එක්ක. ඉතින් ඒක නිසා ඔබ සියලු දෙනා මේ අකුසල විතරක දුරු කර ගනිමින් මේ අපිට ලැබිච්ච මේ බුද්ධ ශාසනේ අපිට මුණ ගැහුණු බුද්ධ ශාසනේ අපි ප්‍රතිඵල ගන්න උත්සාහ කරමු. මේ පින්ඩෝල්ලේ සූත්‍රයේ තව කොටසක් තියෙනවා. ඉතින් ඒ කොටස අපි හෙට දවසේ කතා කරමු. අද අපි මේ ඉගෙනගත් මේ පින්ඩෝල්ලේ සූත්‍රයේ මුල හරිය. දැන් අපි මේ කාම විතරක, ව්‍යාපාද විතරක, විහිංසා විතරක දුරු කරන්න, ප්‍රහාණය කරන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ඒ ක්‍රම ගැන දක්වා අද අපි ඉගෙන ගත්තා. ඉතින් මේ උතුම් ධර්මය හොඳට ශ්‍රවණය කරලා ඒ ධර්මයේ දරාගෙන නුවණින් හොඳට කල්පනා කරලා අපි වීරිය කරමු මේ ධර්මය අවබෝධ කරගන්න. ඔබ අප හැම දිනාට මේ ගෞතම බුදුසසුනේ උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න වාසනාව උදා වෙත්වා. සාදු සාදු සාදු. අද මේ උතුම් දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ කැනඩාවේ පදිංචි ටොරොන්ටෝ සහ ඇක්ටන් මහමෙවුනා භාවනා අසපුවලට සම්බන්ධ විජේරත්න හේරත්, චාන්දනී හේරත්, හිමාල් අබේකෝන්, සරත් කංකානම්ගේ යන පින්වතුන් සහ පවුල්වල සියලු දෙනා විසින්. ඒ පින්වතුන්ගේ මූලික අරමුණ බවට පත් වෙලා තියෙන්නේ දායකත්වරු පින්වතුන්ගේ සුජීවත්ව සිටින මෑණිවරුන්ට සහ පියවරුන්ට නිදුක් නිරෝගී සුවපත් භාවයේ සහ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධයේ පිණිස මේ පින් උපකාර වේවා කියන උතුම් අදහසයි. ඉතින් මේ අදහසින් යුක්ත මේ පින්වතුන් මේ දේශනාවට අනුග්‍රහය දරලා ධර්ම දානමේ පින රැස් කරගත්තා. මම මේ උතුම් ධර්මය ඔබට කියා දීලා ධර්ම දේශනාමේ පින රැස් කරගත්තා. ඔබ සියලු දෙනා මේ උතුම් ධර්මයේ ශ්‍රවණය කරලා ධර්ම ශ්‍රවණයේ පින රැස් කරගත්තා. ඉතින් අපි සියලු දෙනා එකතුලා මේ රැස් කරගත්තු මේ පුණ්‍ය ධර්මයන් අපි මුලින්ම අනුමෝදන් කරමු. පින් කැමති සීලූම දෙවියන්ට, පොළොවාසී දෙවියන්ගේ පටන් අකනිටා බඹලෝ දක්වා වැඩ සිටින පින් කැමති සීලූම දෙවියෝ මේ පින් දැක බලා සතුටු සිතින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ටද ධර්මාවබෝධයේ පිණිසම මේ පින උපකාර වෙත්වා. කල්යාණ මිත්‍ර අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා. මේ ගෞතම බුදුසසුනේ මුතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න වාසනාව උදා වේවා. දායකත්වයේ දරූ සීල පින්වතුන්ගේ නමින්, නන්නයිරුන් උදව් උපකාර කළ සීල පින්වතුන්ගේ නමින්, අනන්ත සසර පුරාවට මිය පරලෝකයේ සීලූම ඥාතිහිත මිත්‍රාදීන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. පරලෝ ජීවිත සුවපත් වෙත්වා, සපවත් වෙත්වා. සංසාර දුකින් අත් මිදෙන්න මේ පින උපකාර වෙත්වා. කොරෝනා වෛරසයේ හේතුවෙන් රෝගාතුරව සිටින ලංකාවාසී, ඒ වගේම කැනඩා වාසී, ලෝවාසී සීලු දෙනාට නිදුක් නිරෝගී සුවපත් භාවයට ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම දායකත්ව දරූ සීල පින්වතුන්ට, නන්නයිරුන් උදව් උපකාර කළ සීල පින්වතුන්ට උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධයේ පිණිස මේ පින උපකාර වෙත්වා කියලා සඳහන් කරලා තිබෙනවා. ඒ වගේම මහමෙවුනා වාසී සීල පින්වත් ස්වාමීන් වහන්සේලා ඇතුළු සීලුම පින්වත් ස්වාමීන් වහන්සේලාටත්, අනගාരികා මෑණියන් වහන්සේලාටත්, පැවිදි අපේක්ෂක සියලු දූ පුතුන්ටත්, ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සීලුම දෙනාටත් මේ පින් අනුමෝදන් කරනවා. ශ්‍රද්ධා මාසික ධර්මදාන සමාජිකයන් සීලුම දෙනාට, ඒ වගේම ඔබ අප හැම දෙනාගේ ගුරුවර, දෙමාපිය, ඥාතිහිත මිත්‍රාදීන් සීලුම දෙනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසෙත්වා. මේ ගෞතම බුදුසසුනේ මුතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න වාසනාව උදා වෙත්වා. සාදු සාදු සාදු. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.